समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අපි ම්‍යායං භික්ඛවේ පරිසා ශුඤ්ඤා වියඛායති පරිනිබ්බුතේසු සාරිපුත්ත මොග්ගල්ලානේසු ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ පින්වත් දූ දරුවන්, ඒ වගේම පවුලේ මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඒ දරුවෝ අරමුණ හැටියට තබාගත්තේ මීට වර්ෂයකට කලින් මිය පල්ලවසපත් වුණු වේරහැර බොරලැස්ගමුවේ විසූ කමලා පෙරේරා ආදරණීය ගුරු මෑණියන්ටත් ඒ වාගේ වසර 30කට පෙර මිය පල්ලවසපත් වන්ට යෙදුණු එම්.එස්. පෙරේරා ආදරණීය ගුරු පියාණන්ටත් ඒ අම්මාටත් තාත්තාටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. ඒ මෑණියන්ගෙත් පියාණන්ගෙත් පරලොව ජීවිතය සුවපත් වේවා, නිවනින්ම නිවී සැනසෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවත් සිතේ තබාගෙන අපි දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබාගත්තේ සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ සඳහන් වන උක්කචේල සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේදී කියන්නේ පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය. බොහොම ලස්සන දේශනාවක්. ඒ වගේම සංවේදී මේ ශාසනයේ දෙවෙනි බුදු කෙනෙක් හා සමාන වැඩ සිටිය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයට පින්නතුනි සිද්ධ වුණු ගමන් මඟ. පින්නති තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් අවුරුදු 45 වෙනි වස නැත්නම් වස් කාලේ ගත කරන්නට විශාලා මහනුවර බේලුව කියන ග්‍රාමයට මහරහතන් වහන්සේලා පිරිවරාගෙන පින්නතුනි වැඩම කළා. ඒ වස් කාලේ ගත කළ බුදුරජාණන් වහන්සේ ඒ වස් කාලේ අවසන් කළ ආපහු වැඩම කළා සවැත් නුවර ජේතවනාරාමයට. එදා ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ සිරිත් පරිදි භාගතුන් වහන්සේට කළ යුතු වත්පිළිවෙත් ආදී සිද්ධ කරලා තමන් වහන්සේ පාදෝවණය කරගෙන අරිහත් ඵල සමාපත්තියට පින්නතුනි සමවැදුණා. තමන් වහන්සේ අදිෂ්ඨාන කරගත්තු වෙලාවටම අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටලා
සාරිපුත්ත මහරහතන් වහන්සේට පින්නතුනි මේ වගේ සිතිවිල්ලක් පහළ වුණා. ඒ කුමක්ද? මීට පෙර ශාසනවල පළමු කොට පිරිනිවන් පෑවේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාද එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේද? සාරිපුත්ත මහරහතන් වහන්සේට වැටහුණා ඉස්සල පිරිනිවන් පාන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. ඒ නිසා මගේ ආයුෂ තව බොහෝ කලක් ඉතුරු වෙලා නැහැ. තව දවස් 7යි මගේ ආයුෂ ඉතුරු වෙලා තියෙන්නේ. මට ජීවත් වෙන්න පුළුවන් තව දවස් 7යි. මේ බව සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනගෙන පින්නතුනි කල්පනා කළා මම කොතනක නැත්නම් කවර තැනකදීද මම පිරිනිවන් පාන්නේ සිතලා බැලුවා. ඒ තුන් වහන්සේට සිහිපත් වුණා මේ ශාසනයේ පළවෙනි ශ්‍රාවකය අඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ හිමාලයේ චද්දන්ත මහ විල්තර පරිනිර්වාණයටපත් වුණා. ඒ වගේම රාහුල තෙරුන් වහන්සේ තවතිසා දිවි ලෝකේ පරිනිර්වාණයටපත් වුණා. ඒසා මගේ පරිනිර්වාණය කොතන කොයි මොහොතේ සිදුවිය යුතුද කියන්න පින්නතුනි කල්පනා කළා. එතකොට උන්වහන්සේට මතක් වුණේ පින්නතුනි තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ සාරි කියන බැමිණිය සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා මතක් වුණා. සරියුත් හාමුදුරුවන්ගේ අම්මා පින්නතුනි මහ රහතුන් සද්දෙනෙකුගේ අම්මා කෙනෙක්. ඇයි? පින්නතුන්ට මතකද සාරිපුත්ත මහරහතන් වහන්සේට තව මලිල තුන්දෙනෙක් හිටියා චුන්ද රේවත උපසේන කියලා. නංගිල තුන්දෙනෙක් හිටියා චාලා උපචාලා සීසු උපචාලා කියලා. ඔක්කොම 7යි සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩිමලා මේ 7 දෙනාම පින්නතුනි මහණ වුණා. ඒකයි කිව්වේ මහ රහතුන් සද්දෙනෙකුගේ අම්මා කෙනෙක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා. මං අවසාන මොහොතේ අම්මට බණ කියන්න ඕනේ. නැත්තම් මෙච්චර දෙවියන් බඹුන් සහිත මේ තුන් ලෝකෙට නිවන් මඟ කියලා දුන්නු මම අම්මට බණ කියලා නිවන් මඟ කියලා දෙන්න බැරි වුණොත් අනාගතේ මට මිනිස්සු කියාවි සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝකයක් හදන්න බණ කිව්වට අම්මා හදාගන්න බැරි වුණානේ කියලා. මේ චෝදනාවෙන් මම නිදහස් වෙන්න ඕනේ. මා වැඩු ඒ ණය බරින් මම නිදහස් විය යුතුයි. එයින් මෑණියන් වහන්සේ සොයාගෙන නාලක කියන ගමට ගිහිල්ලා මම උපන් ගේ උපන් කාමරේ උපන් ඇඳේම මං පරිනිර්වාණයට පත් විය යුතුයි කියලා පින්නතුනි අදිෂ්ඨාන කරගත්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේ පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟින්ම හිටිය කෙනෙක් තමයි චුන්ද සාමීන් වහන්සේ. චුන්ද හාමුදුරුවෝ ආමන්ත්‍රණය කළා කියනවා පාසිවුරු ගන්න, ඒ කියන්නේ පාත්‍ර සිවුරු ගන්න, ගමනට සූදානම් වෙන්න. මම තව දවස් 7කින් පරිනිර්වාණයටපත් වෙනවා. අනේ පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ සේනාසනේ පවා සකස් කරලා තබලා හොඳට සුද්ධ පවිත්‍ර කරලා ඔන්න බලන්නකෝ මෙතෙක් කල් වැඩ හිටිය තමන්ගේ කුටිය තවත් සාමින් වහන්සේ නමකට වැඩින්ට පුළුවන් විදියට පින්නතුනි සියල්ල සකස් කළා. ඒ සකස් කළා යන්න සූදානම් වෙනකොට උන්වහන්සේ කල්පනා කරලා කියනවා එවත්නි මම මේ සෙනසුන දකින්න මේ අවසාන මොහොතයි. මේ මොහොත වෙනකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ සිව්වනක් පිරිස පිරිවරාගෙන ධර්ම සභාවේ වෙනකොට වැඩ හිටියේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා පසඟ පිහිටුවල වන්දනා කරලා මෙන්න මේ විදිහට කියනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ මට පරිනිර්වාණය සඳහා අවසර දෙන්න. ස්වාමීනි භාගතුන් වහන්සේ මට පරිනිර්වාණයට අවසර දෙන්න, මගේ ආයුෂ දැන් ගෙවිලා අවසానයි.
මේ බඳු වෙලාවක පින්නතුනි බුදුරජාණන් වහන්සේට ඒක එසේ කළා එහෙම එසේ කරන්න කියා එසේ නොකරන්න කියා හෝ භාගතුන් වහන්සේට කියන්නට බෑ පින්නතුනි. ඒක බුදු සිරිත නෙවෙයි. බුදුහාඳුර එක දෙයයි ඇහුවේ. සාරිපුත්තන් ඔබ කොහෙදීද පිරිනිවන් පාන්නේ? බුදුහාමුදුරුවනේ මගධ රට නාලක නම් වූ බ්‍රාහ්මණ ගාමේ මා උපන් කුටියක්. නැත්නම් මං උපන් ගෙදර තියෙන බුදුහානේ ගෙදර දෙපිරිනිවන් පානවා. බුදුහාඳුර වදාළ සාරිපුත්ත කාලෝචිතයි. සාරිපුත්තට සිතන දෙයක් කරන්න වරදක් නැහැ. ඒ සාරිපුත්ත මේ ස්වාමීන් වහන්සේලා නුඹ වැනි ජේෂ්ඨ සහෝදරයෙක් දකින මේ අවසාන මොහොත නිසා මේ භික්ෂුන් වහන්සේලාට වටිනා ධර්ම දේශනාවක් කරන්න කිව්වා. මොකද නුඹ වැනි කෙනෙක් මින් මතු මේ භික්ෂු පිරිසට දකින්න ලැබෙන්නේ නැහැ සාරිපුත්ත. ඒ වෙලාවේ සරියුත් හාමුදුරුවෝ කල්පනා කළා බුදුරජාන් වහන්සේ මගෙන් විශේෂ ධර්මානුශාසනාවක් බලාපොරොත්තු වෙනවා. එදා පින්නතුනි සරියුත් හාමුදුරුවෝ අසරිමත් විදියට පෙළහර පාමින් බොහෝම ලස්සන ධර්ම දේශනාවක් ගැඹුරු දේශනාවක් පින්නතුනි පැවැත්තුවා. නගර වාසීන් වහ පින්නතුනි මේ ධර්ම දේශනා කරන තැන රැස් වෙන්න පටන් ගත්තා. බුදුහාමුදුරුවෝ මේ ධර්ම දේශනාව කළා අවසන් වුණාට පස්සේ සරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා සාරිපුත්තුන් ඔබ දැන් මේ කළ ධර්ම දේශනාවට මේ ප්‍රාතිහාරයෙන් පාමින් සිදු කළ ධර්ම දේශනාවට ධර්ම පරියායට කියන නම මොකක්ද කියලා ඇහුවා. ස්වාමීනි මේ සීහ නිකීලිත ධර්ම පරියාය කිව්වා. මේ ධර්ම පරියාය දේශනා කළ අවසන් වුණාට පස්සේ පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ තම සුරක්ත දෙයත්තේ තබාගෙන සාට්ටුන් වහන්සේගේ රන්වන් දෙපා ගොප් මස වැළඳගෙන පින්නතුනි බුදුහාමුදුරුවන්ට වන්දනා කළේ. ඒ වන්දනා කරමින් සරියුත් හාමුදුරුවෝ කියනවා සාරිමිනි භාගතුන් වහන්සේ මේ ඔබ වහන්සේගේ සිරිපා වදිනු පිණිස මම අනෝමදස්සේ බුදුරජාන් වහන්සේ කාලේ පටන් ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ දස පාරමිතා ධර්ම සම්පූර්ණ කරමින් මේ ගම නැවිල්ල බුදුහාමුදුරුවනේ මගේ මනදොල මං සම්පූර්ණ කරගත්තා. ඒ කියන්නේ ඔබ වහන්සේගේ සිරිපතුල් වඳින්න මම ප්‍රාර්ථනා කළේ බුදුහාමුදුරුවනේ අනෝමදස්සේ බුදුරජාන් වහන්සේගේ කාලෙදී. ස්වාමීනි මේ සසරේදී නොඑක් ආත්ම භාවල අපි දෙන්න බුදුහාමුදුරුවනේ එකටම වාසය කළා. එකට බුදුහාමුදුරුවනේ පෙරම් පිරුවා. මමත් බුදුරජාන් වහන්සේත් අතර ඒසා දීර්ඝ කාලයක් තුළ ඇති වූ මේ සම්බන්ධතාවයේදී අනේ බුදුහාමුදුරුවනේ මගේ අතින් ඔබ වහන්සේට සිතින්වත් වෙනස්කමක් සිදු වුණා කියලා මට මතක නෑ බුදුහාමුදුරුවනේ. ඒත් බුදුහාමුදුරුවනේ යම් වරදක් මගේ අතින් සිදු වුණා නම් 10 වරක් බුදුහාමුදුරුවනේ මට සමාව දෙන්න. ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේත් මමත් අතර තිබුණු මේ සම්බන්ධතා සියල්ලම දැන් බුදුහාමුදුරුවනේ දැන් අවසానයි. අවුරුදු 44ක් පුරාවට බුදුරජාණන් වහන්සේ මං ඔබ වහන්සේත් එක්ක සෙවණැල්ලක් වගේ ආවා. ඔබ වහන්සේ යම් තැනක දේශනාවක් පවත්වලා අපහසුයි කියලා නැවැත්තුවාද එතෙන් සිට බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධම්සක පවත්වුවා මම. මීට පෙර භවයන්නේ බුදුහාමුදුරුවනේ මගේ කයින් හරි වචනෙන් හරි මගේ සිතින් හරි ඔබ වහන්සේට යම් වරදක් සිද්ධ වෙලා තියෙනවා නම් බුදුහාන්නේ මට සමාව දෙන්න. බුදුහාමුදුරුවෝ වදාළ සාරිපුත්ත කිසිම දවසක කිසිම දිනක ඔබෙන් එබඳු කායික හෝ වාචික හෝ මානසික හෝ මට අරුචියක් ඇති වෙන දෙයක් ඔබේ අතින් කවදාවත් සිද්ධ වෙලා නැහැ සාරිපුත්ත.
ඒ සාරිපුත්ත මං ඔබට සමාව දෙනවා. භාගතුන් වහන්සේ සමුදුන්නට පස්සේ පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් තථාගතයන් වහන්සේගේ පාමුල අනේ පින්නතුනි වැඳ වැටලා නැගී ඉඳලා කියනවා ඒ ස්වාමීනි භාගතුන් වහන්සේ මට සමා වෙන්න. අනේ පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක කල්ල වැඳලා සමු ගන්නකොට පින්නතුන් දන්නවද මේ මහ පොළව සැලෙන්න පටන් ගත්තා, කම්පා වෙන්න පටන් ගත්තා. අහසේ වැහි වලාකුළු නැගුණා, විදුලි කොටන්න පටන් ගත්තා, මේක ගර්ජනා පැතිරෙන්න පටන් ගත්තා, පොකුරු වැහි පවා පින්නතුනි වැටෙන්න පටන් ගත්තා. කවදාටද? කවදාද සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ට වන්දනා කළ සමුගත්තු වෙලාවේ ධර්මසේනාධිපතින් වහන්සේ ඍෂි පරිදි කැමැති විදියට වැඳ ගන්න දීලා පින්නතුනි බුදුරජාණන් වහන්සේ එදා ශ්‍රීපතුල් දෙක ඉදිරියෙන් තියලා සාරිපුත්ත කැමැති තාක් කැමැති වෙලාවක් වන්දනා කරගන්න කිව්වා. බුදුහාමුදුරේ එදා ධර්මාසනෙන් බැස්සා. ධර්මාසනෙන් බැහැලයි බුදුහාමුදුරුවෝ සාරිපුත්ත හිතේ හැටියට වන්දනා කරගන්න. එදා පින්නතුනි බුදුරජාණන් වහන්සේ වන්දනා කළ තෙවරක්ම භාගතුන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා සිව් තනින් වැඳ වැටි සරියුත් හාමුදුරුවෝ නැවතත් පින්නතුනි මේ විදියට කිව්වා. මහා වීරයන් වහන්සේ ඒකාසංඛ්‍ය කල්පලක්ෂයකට පෙර ආතුව අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ පාමුලදී මම මේ විදියටම වැඳ වැටිලා ඔබ වහන්සේගේ දැකීම බුදුහාමුදුරනේ මම ප්‍රාර්ථනා කළා. ඒ පැතුම බුදුහාමුදුරනේ මම සම්පූර්ණ කරගත්තා. ඒත් මේන් මතු කවදාවත් බුදුහාමුදුරනේ මින් මතු ඔබ වහන්සේට මේ සාරිපුත්ත දකින්න ලැබෙන්නෙත් නැහැ. බුදුහාමුදුරනේ මට කවදාවත් ආයේ ඔබ වහන්සේ දකින්න ලැබෙන්නෙත් නැහැ. මේ විදියට පවසමින් පින්නතුනේ අත් මුදුන්නේ තබා වැදගෙන බුදුරජාණන් වහන්සේ පේන තෙක් මානේ දක්වා පස්සෙන් පස්සට වැඩම කරලා නැවතත් බුදුහාමුදුරු නොපෙන්න තැනදී පින්නතුනි දන ගහලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වන්දනා කරලා පිටත්ව යන්න සූදානම් වෙනකොට එදත් පින්නතුනි මේ මහ පොළව සැලෙන්න පටන් ගත්තා. එදා බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට කිව්වා මහණෙනි නුඹලගේ ජේෂ්ඨ සහෝදරයා සමග පසුගමන් කරන්න. බුදුරජාණන් වහන්සේ දෙවුරම තනි කරලා පින්නතුනි එහි සිට සියලුම දෙනා වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පසුපසින් පින්නතුනි ගමන් කළා. ඒ අතර ඒ වඩිනකොට පින්නතුනි එක එක භික්ෂුන් වහන්සේලා සමහර උපාසක උපාසිකාව පවා පින්නතුනි මෙහෙම කියන්න පටන් ගත්තා. එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පරිනිර්වාණයට වඩිනකොට අනේ මින් මතු අපි විහාරයට ගිහිල්ලා අපේ මහා ප්‍රඥාන් වහන්සේ කොහිද කියලා අපි අහන්නේ කවුද? අපි හොයන්නේ කවුද? මధుර ධර්ම කතාවක් මින් පස්සේ අපි කාගෙන් කාට කොහොම අහන්නද? අනේ ස්වාමීනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔබ වහන්සේ වඩින්නේ නැවත මේ පොර පෙරලා නොයන ගමනක් නිසා මීනි. අහෝ හිමියනි අපේ ශාස්ත්‍රුන් වහන්සේ කාට බාර දීලාද සරියුත් හාමුදුරුවෝ ඔබ වහන්සේ වඩින්නේ? බලන්න පින්නතුනි කීමේ ලස්සන සරියුත් හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ කාට බාර දීලාද ඔබ වහන්සේ වඩින්නේ ඔය? පින්නතුනි මේ වෙලාවේ මහ ජනතාව මහ විශාල පිරිසක් සූදානම් වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගමනට වඩින්න පරිනිර්වාණයට. නමුත් සරියුත් හාමුදුරුවෝ තමන් වහන්සේට පුළුවන් හැටියට දේශනා පවත්වලා මේ පිරිස බොහෝ ප්‍රමාණයක් රැඳෙව්ව පින්නතුනි. මහ ජනතාව අස්වසා ලීමට නැවතත් කරුණු කියන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට සිද්ධ වුණා. මහා සෙනග ඊතා අපහසුවෙන් රඳවල උන්වහන්සේ පින්නතුනි අවසන් වරට මෙහෙම කිව්වා. කාටද? මිනිස්සුන්ට.
සරියුත් හාමුදුරුවෝ කියනවා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි කවදාවත් ප්‍රමාද වෙන්න එපා කිව්වා. කනෝ වේමා උපච්චගා මේ ලැබුණු මොහොතත් හරින්න එපා කිව්වා. පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් ගම නාලක ග්‍රාමයට 7 වෙනි දවස වෙනකොට සන්ධ්‍යා කාලේ ලඟ වුණා. පින්නතුනි දවස් 7ක් සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ අවසන් මොහොතේ දැනගත්ත දවස් 7යි මට තව ජීවත් වෙන්න තියෙන්නේ. එහෙනම් ජේතනාරාමේ ඉඳලා නාලක කියන ගමට වඩින්න පින්නතුනි මේ මහා විශාල පිරිසත් එකතු කරගෙන භික්ෂුණු වහන්සේලාත් එකතු කරගෙන දවස් 7ක් පින්නතුනි ගත වුණා. 7 වෙනි දවසේ සන්ධ්‍යා කාලේ උන්වහන්සේ පින්නතුනි නාලක කියන ගමට වැඩම කළා. උන්වහන්සේගේ බෑන කෙනෙක් වුණු උපරේවත ගමින් පිටතට යනව දැකලා සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා මිත්තනියෝ ගෙදර ඉන්නවද කියලා ඇහුවා. මේ කියන්නේ අම්මා ගැන මේ අහන්නේ සරියුත් හාමුදුරුවෝ. කාගෙන්ද අහන්නේ? උපරේවතගෙන්. කිව්වා ස්වාමීනි ඉන්නවා. එහෙනම් අද මා පැමිණ සිටින බවත් අද රාත්‍රියේ ගත කිරීම සඳහා මේ විශාල භික්ෂු පිරිසත් එක්ක මම ගෙදර වඩින බවත් ඒ වාගේ මා උපන් කාමරයේ උපන් කුටිය සූදානම් කරන්න කියලා අම්මට දැනුම් දෙන්න. උපරේවත වහාම ගිහිල්ලා පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මට මේ කතාව කිව්වා. අන්න ඔබතුමියගේ පුතා මේ රාත්‍රී කාලේ ගත කරන්න මේ නිවසට වඩිනව කුටිය සූදානම් කරන්න කිව්වා. බ්‍රාහ්මණ මාතාව නැත් සරියුත් හාමුදුරුවන්ගේ අම්මා මෙහෙම කල්පනා කළා. තරුණ වයසේදී පැවිදි වෙලා මහලු කල මෙහෙම එන්නේ අනිවාර්යෙන් සිවුරු වරින්න වෙන්නේ නැති. එහෙත් මේසා විශාල පිරිසක් සමග පැමිණ ඔවුන්ට නවාතැන් පහසුකම් සලසන්නට කීමේ මොකක් හරි අර්ථයක් තියෙන්න ඕනේ. සිවුරු වරින්න ගෙදර එනවනම් තනියෙන් එන්න ඕනේ. විශාල භික්ෂු පිරිසකට මේ ගෙයි සූදානම් කරන්න කිව්වේ මොකක් හරි මෙහි අර්ථයක් තියෙන්න ඕනේ. බ්‍රාහ්මණ මාතාව සියලු දෙනාටම ස්වාමීන් වහන්සේලාට නවාතැන් සියලු පහසුකම් පිණිස සැලසුවා. සියලුම භික්ෂුන් වහන්සේලාට ඒ වෙනුවෙන් පින්නතුනි පිළියෙල කරපු කුටි වෙනම පින්නතුනි සකස් කළා කියනවා. චුන්ද භික්ෂුවට පමණක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ වැඩ හිටින්න පින්නතුනි අවසර දීලා අනිත් සියලුම ස්වාමීන් වහන්සේලාට කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටියෙන් එළියට වඩින්න කියලා. දැන් චුන්ද හාමුදුරුවොත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් විතරයි පින්නතුනි නාලක ගමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උපන් ගෙදර උපන් කාමරේ උපන් කුටිය වැඩ ඉන්නේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගෙදරට වැඩම කළ නොබෝ වේලාවකින් සරියුත් හාමුදුරුවෝ දැඩිසේ පින්නතුනි ගිලංගුණා. වෙළඳුණු රෝගියත් පින්නතුන්ට මතකයි. ඒ තමයි ලෝහිත පක්ඛන්දිකා නම් රෝගය. දේශනාවේ කියනවා එක භාජනයක ලේ පිරෙනකොට පින්නතුනි මේ භාජනය අස් කරනවත් එක්කම තවත් භාජනයක් තියන්න සිද්ධ වුණා. ඒ තරම් ලේ පිට වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශරීරයෙන් පින්නතුනි. අම්මා මේ දිහා බලන් ඉඳලා කල්පනා කරනවා මගේ පුතාගේ තත්ත්වය තරම් හොඳ නෑ. මගේ පුතා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තත්ත්වය තරම් හොඳ නෑ. බ්‍රාහ්මණ මාතාව තමන්ගේ කාමරේ උළුවස්ස ගාවට වෙලා පින්නතුනි බලාගෙන ඉන්නවා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිනිවන පාව දැනගත්තු සතරවරන් දෙව් රජවරුන් පවා පින්නතුනි එදා ආවා සාරිපුත්ත මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න. ඊට පස්සේ අහන ඔබ කවුද කියලා. අම්මගේ ඔබ කවුද කියලා අහනවා. හිමියනි අපි සතරවරන් දෙව් මහරජවරු කිව්වා. කුමක් නිසාද මෙහි පැමිණියේ? ස්වාමීනි ඔබ වහන්සේට උපස්ථාන කරන්නයි මේ ආවේ.
එනං සරියුත් හාමුදුරුව පින්වන් පාන වෙලාවේ සතරවරන් දෙව් රජුරු පවා පින්නතුණි ආව උපස්ථාන කරන්න. ඒ සතරවරන් දෙව් රජුරු නික්ම ගියාට පස්සේ පින්නතුණි සක්දෙව් රජුරුවත් ආවා. මහතෙරුන් වහන්සේ ඔවුන් සියලු දෙනාම පින්නතුණි පිටත් කෙරෙව්වා. ඊට පස්සේ පැමිණියා මහා බ්‍රහ්ම රාජයා ඔහුත් පින්නතුණි පිටත් කරලා හැරියා. අම්මා දැක්කේ පින්නතුණි මේ ආලෝක ධාරාවන් ගෙදරට එනව විතරයි. සෙමින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මෑණියෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටියට ගිහිල්ලා චුන්ද සාමීන් වහන්සේ බොන ගෑයිලා අහනවා පුතේ චුන්ද කියන්නේත් වෙන කවුරුත් නෙවෙයි චුන්ද හාමුදුරුවෝ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මල්ලි. ඇයි චුන්ද රේවත උපසේන ඔය තමයි මල්ල තුන්දෙනා සරියුත් හාමුදුරුවන්ගේ. එසා වෙලාවේ සරියුත් හාමුදුරුවෝ තමන් වහන්සේ කුටි රඳවගත්තේ චුන්ද හාමුදුරුවෝ විතරයි. ඒත් අම්මා හිමිහිට ලං වෙලා චුන්ද හාමුදුරුවන්ගේ අහනවා පුතේ චුන්ද තොරතුරු කොහොමද කියලා ඇහුවා. මගේ පුතාගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ. චුන්ද හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට කිව්වා ස්වාමීනි අම්මා ඇවිල්ලා ඉන්නේ කිව්වා. මේ වෙලාවේ අම්මා මෙහි ආවේ මොකටද කියලා ඇහුවා. සරියුත් අම්මා කියනවා පුතේ මම ඔබ වහන්සේ බලන්න මේ ආවේ. ඊට පස්සේ කියනවා අම්මා අහනවා පුතේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආලෝකය නම් දැක්ක නමුත් ආපු කෙනෙක් නම් දැක්ක නැහැ කිව්වා. කවුද මේ මොනවද මේ ආලෝක? අම්මේ වෙන කවුරුවත් නෙවෙයි පළමු කොට ආවේ සතරවරන් දෙව් රජවරු. කුමක් සඳහාද පුතේ? මට උපස්ථාන කරන්න. එතකොට සතරවරන් දෙව් රජුන් උපස්ථාන කරන්න තරම් මගේ පුතා ශ්‍රේෂ්ඨයි. එහෙනම් සතරවරන් දෙවියන්ට වඩා මගේ පුතා උසස්. එතකොට දෙවෙනි කොට ආවේ කවුද? සක්දෙව් රජුරුව කිව්වා. සක්දෙව් රජුරුවන්ටත් වඩා මගේ පුතා උසස් එහෙනම්. එතකොට තුන්වෙනි වතාවට ආවේ කවුද? මහා බ්‍රහ්මයා කිව්වා. එහෙනම් මහා බ්‍රහ්මයටත් වඩා මගේ පුතා උසස් එහෙනම්. සරියුත් හාමුදුරුවෝ කියනවා අම්මේ සතරවරන් දෙව් රජවරු සක්දෙව් රජුරුව ආදී මේ ඇත්තෝ අපේ බුදුහාමුදුරුවන්ගේ කැපකරු දායකයෝ වගේ කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තවදුරටත් කියනවා අම්මේ සිද්ධාර්ථ කුමාරයා උපන් මොහොතේ පළමුවෙන්ම පිළිගත්තේ ඒ සතරවරන් දෙව් රජවරු එහෙම නැත්නම් මහා බ්‍රහ්මිය විසින්මයි කිව්වා. අම්මගේ හිත ප්‍රීතියෙන් පින්නතුනි සතුටටපත් වෙලා සරියුත් හාමුදුරුවෝ කල්පනා කළා දැන් අම්මට යම්කිසි බුද්ධාලම්මන ප්‍රීතියක් ඇති වුණා. ඇයට යම්කිසි දෙයක් දහමක් දේශනා කරන මේක තමයි හොඳ වෙලාව. බුදු ගුණ සයුරෙන් බිඳක් පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ මෑණියන්ට දේශනා කළා. සරියුත් හාමුදුරන්ගේ අම්ම තෙරුවන හඳුනාගත්තා. සරියුත් මහරහතන් වහන්සේගේ අම්මා සෝවාන් ඵලයේ පින්නතුනි පිහිටියා. සරියුත් හාමුදුර ඇති උනේ මහ පුදුමාකාර පින්නතුනි සතුටක් ඒ වගේම මස්සසිල්ලක්. ඇයි? මවට තිබූ ණය මම දැන් ගෙවලා දැම්මා. ඒ වුණාට බ්‍රාහ්මණ මාතාවට පසුව පින්නතුනි ඇති උනේ මහ දුකක්. පසුතැවිල්ලක්. එනිසා අම්මා අහනවා පුතේ උපතිස්ස ඔබ මෙතෙක් දවස් මේ උතුම් දහම මට තෝරලා දුන්නේ නැහැ. ඔබ මට මීට කලින් මේ දහම පැහැදිලි කරලා දුන්නා නම් මහා සංඝරත්නයේ සත්කාර දැක්වීමටත් උපකාර කිරීමටත් මට බොහෝ සෙයින් ඉඩකඩ තිබුණා. මම සිව්පසයෙන් එහෙනම් මේ සාමීන් වහන්සේට උපස්ථාන කරන මීට පෙර
ඒත් මේ තාක්කල් කිසිවකටත් ඉඩක් නොලදුවේ පුතුණුවනි ඔබ මට තුනුරුවන් හඳුනා නොදුන් නිසාමයි. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අම්මට කියනවා උපාසිකාවෙනි දැන් ඔබට යන්න පුළුවන්. දැන් අම්මා සෝවාන් ඵලයේ පිහිටලා. සරියුත් හාමුදුරුවෝ මෑණියන් වහන්සේට තිබුණු ණයබරින් නිදහස් වුණා. ඒ ඇති සරියුත් හාමුදුරුවන්ට. ඇයි? සරියුත් හාමුදුරුවන්ගේ අම්මා ආයි කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. ඒ නිසා සරියුත් හාමුදුරුවෝ අන්තිමට අම්මට කියනවා දැන් යන්න කිව්වා. මෑණියන් ඉවත්ව ගියාට පස්සේ තමන්ගේ මලනුවන් එහෙම නැත්නම් චුන්ද සාමින් වහන්සේ ආමන්ත්‍රණය කළා සරියුත් හාමුදුරුවෝ අහනවා චුන්ද දැන් වෙලාව කීයද කියලා ඇහුවා. ස්වාමීනි දැන් ඊටාම අලුයම් කාලේ කිව්වා. දැන් එළි වෙන ළඟයි සරියුත් හාමුදුරුවනේ. එහෙනම් චුන්ද දැන් සියලුම භික්ෂුන් වහන්සේලාට මෙතෙන්ට වඩින්න කියන්නේ මේ කුටිය ගාවට. චුන්ද හාමුදුරුවෝ මහතෙරුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුණි ඇඳේ වාඩි කෙරෙව්වා. භික්ෂුන් වහන්සේලා වැඩම කළාම සරියුත් මහරහතන් වහන්සේ කියනවා මම ඔබ සමග අවුරුදු 44ක් මේ ජීවිතය ගත කළා. අපි එකට වාසය කළා. මේ කාලය තුල කවර දිනකදී හෝ කවර විටකදී හෝ මගේ ක්‍රියාවකින් මගේ වචනයකින් එවාගේ මගේ සිතින් නුරුස්නා දෙයක් සිදු වුණා නම් මා කෙරෙහි අනුකම්පා කළ මට සමාව දෙන්න ස්වාමීනි. පින්තුනි මේ ශාස්ත්‍රයේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානව ඉන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට මේ කතාව කියන්නේ. අවුරුදු 44ක් පුරාවට එකට වාසය කරද්දී මගේ යතින් සිතින් වචනෙන් හෝ යම් වරදක් සිදු වුණා නම් මට සමා වෙන්න කිව්වා. භික්ෂුන් වහන්සේලා කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කවර විටකදීවත් ඔබ වහන්සේගේ යතින් අපිට කවදාවත් වරදක් සිද්ධ වෙලා නැහැ. සීල දනාම පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ වන්දනා කරලා සමාවත් අරගෙන ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ දෙපට සිවුර පින්නතුනි භික්ෂුවකට තියෙනවා 3 සිවුරක්. දෙපට සිවුරයි තනිපට සිවුරයි අඳනයයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ දෙපට සිවුර අවශ්‍ය භික්ෂුවකට ගන්න පැත්තකින් තිබ්බා. පැත්තකින් තියලා කියනවා චුන්ද හාමුදුරුවන්ට චුන්ද තව සුළු මොහොතකින් මම පිරිනිවන් පානවා. චුන්ද මේ මගේ දෙපට සිවුර මේ ශාසනයේ සිවුරු අඩු භික්ෂුවක් හොයලා ඒ භික්ෂුවට මේ සිවුර පූජා කරන්න. තනිපට සිවුරෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනි තමන් වහන්සේගේ හිසේ සිට පාදාන්තය දක්වා පින්නතුනි වහගත්තා. තනිපට සිවුරෙන් වහගත්ත මුළු ශරීරයෙන් වහගත්තා. දකුණු වැලයට හැරුණා. අනේ පින්නතුනි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් මේ ශාසනයේ හිට දෙවිනි බුදු කෙනෙක් වගේ හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නතුනි පරිනිර්වාණයටපත් වුණා. ඒ සරියුත් හාමුදුරුවෝ පිරිනිවන් පාපු වෙලාවේ මේ මහ පොළොව පවා කම්පා වුණා. මේ වෙනකොට පින්නතුනි ඉල් පුර 15ක් පොහේ දවසට කලින් දවසේ කියන්නේ ඉල්පුර 15ක් පොහේ දවසක තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණේ. ඒ පොහොයත් අවසන් වෙලා ඉර උදා වෙමින් තිබුණු මොහොතක් අරුණාලෝකයේ උදා වෙනකොටම පින්නතුනි බ්‍රාහ්මණ මාතාව සරියුත් හාමුදුරුවන්ගේ අම්මා නැවත මේ සරියුත් හාමුදුරුව වැඩ සිටිය කුටියට ආවේ සුව දුක් විමසන්න. කුටියට ඇතුළු වුණු අම්මා තමන්ගේ පුතා නිහඬව ඉන්න බව දැනගෙන
මුළු ශරීරයේම සිවුරෙන් වහගෙන පොරවගෙන ඉන්නව දකින්නකොට මහතෙරුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් නිහඬයි. අම්මා කරපු දේ තමයි පින්නතුනි අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පතුල් පිරිමෙදලා බැලුවා. අනේ පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු බව දැනගෙන සරියුත් හාමුදුරන්ගේ අම්මා මහත්සේ විලාප කියන්න පටන් ගත්තා. පුදුම විදියට සරියුත් හාමුදුරන්ගේ අම්මා පින්නතුනි ඇඬුවා. අඬන ගමන් කියනවා පුතේ උපතිස්ස මෙතෙක් මම ඔබ ගුණ හඳුනාගත්තේ නැහැ. අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඊතුරු නිවන් මඟ මට කියලා දෙන්නේ කවුද? පුතුණුවනි මේ ගේ පුරා සිය ගණන් දහස් ගණන් භික්ෂුන් වහන්සේලා වඩා හිඳවලා දන් දීමට මට ඉඩක් ලැබුණේ නැහැ. ඒ වගේම ආරාම කරවල පූජා කරන්න මට ඉඩක් ලැබුණේ නැහැ. මින් මතු මට බුදුරදුන් ගැන කියලා දෙන්නේ කවුද සරියුත් හාමුදුරුවනේ මගේ පුතේ? නිවන් මඟ පහදා දෙන්නේ මට කවුද? සූර්ය නැගෙන තෙක්ම පින්නතුනි ඉර උදා වෙන තෙක්ම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා ඇතිතරම් පින්නතුනි ඇඬුවා. ඒ වෙලාවේ අම්මා තමන්ගේ ගෙදර තිබුණු ධනය භාණ්ඩාගාර ඒ වගේම ධාන්‍ය පුරවල තිබුණු ඒ සෑම දෙයක්ම පින්නතුනි විවෘත කළා. ඕන කෙනෙකුට ඕන දෙයක් අරගෙන යන්න කියලා. දින 7ක් මුළුල්ලේම සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහයට පින්නතුනි මහත් වූ පුද සත්කාර පැවැත්තුවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහය චිතකයේ තුල තැන්පත් කරලා සෙවෙන්දරා මුල් මිටි වලින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සෑය පින්නතුනි දැව්වේ. එදා රාත්‍රී මුළුල්ලේ රැස්වලා හිටපු මිනිස්සුන්ට ධර්ම දේශනා ශ්‍රවණය කළා පින්නතුනි. පසුදින උදෑසන අනුරුද්ධ සාමින් වහන්සේ සුවඳ පැන් ගිහලා දරසෑය පින්නතුනි නිවල දැම්මේ. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චිතකයට රාත්‍රී කාලේ ගිනි තිබ්බා ආදාහනය කළා. උදේ පාන්දර තමයි ගින නිවුනේ. එළි වෙනකන් දේශනාවේ කියන්නේ සාමින් වහන්සේලා වැඩ සිටමින් මිනිස්සුන්ට ධර්ම දේශනා කළා. අර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහේ දැවිලා අවසන් වෙනතුරු සාමින් වහන්සේලා ධර්ම දේශනා කළා පින්නතුණි එළි වෙනකන්. එළි වෙනකොට අනුරුද්ධ සාමින් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේහේ පින්නතුණි නැත්තම් ඒ චිතකයේ ගිනි දැල්ල නෙව්වේ. චුන්ද හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා පින්නතුණි එකතු කළා. එකතු කළ චුන්ද හාමුදුරුවෝ කල්පනා කරනවා මං තවදුරටත් ප්‍රමාද විය යුතු නැහැ. එනිසා මගේ සහෝදරයා මගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑ බව මම දැන් අපේ බුදුහාමුදුරුවන්ට කියන්න ඕනේ. ආපසු ගමනට පින්නතුනි චුන්ද සාමින් වහන්සේට දින 7ක් ගත වුණා. චුන්ද හාමුදුරුවෝ වැඩම කළා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා දුන්නේ පින්නතුනි ආනන්ද හාමුදුරුවන්ට දීලා කියනවා ආනන්ද හාමුදුරුවනේ අපේ ජේෂ්ඨ සහෝදරයා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. මේ උන්වහන්සේගේ පාත්‍රයේ මේ උන්වහන්සේගේ සිවුරු පිරිකර මේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ශාස්ත්‍රඥ වහන්සේ නැත්නම් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සියලුම ප්‍රවෘත්ති දැක්ුවට පස්සේ පින්නතුනි බුදුහාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා ගත්තේ බුදුහාමුදුරුවන්ගේ අතට අරගෙන පින්නතුනි භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ මතක් කරනවා මහණෙනි මීට දින කීපයකට පෙර ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසමින් පරිනිර්වාණයට අවසර ඉල්ලා සිටියාද
මේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය. මේ බුදුහාරු ධාතුන් වහන්සේලා අතේ තියාගෙන භික්ෂුන් වහන්සේලාට මේ කතාව කියන්නේ. මහණෙනි, යම්කිසි භික්ෂු නමක් මා විසින් පවත්වන ලද දහම් සක මා අනුවම පවත්වන්න දක්ෂයෙක් වූයේද මේ ඒ භික්ෂුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාය. මහණෙනි, යම් භික්ෂු නමක් මාගේ දකුණු පසින් වැඩ ඉඳලා මා ළඟින් වාඩි වෙලා ඉඳලා සංඝ පිරිස සෝභමානත් කළාද මේ ඒ භික්ෂුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය. මහණෙනි, දස දහසක් සක්වල සියලු දෙවිමිනිසුන් හට ප්‍රඥාවෙන් අග්‍ර වූයේද මේ ඒ උත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය. ඒ වගේම පෘතුල ප්‍රඥාවක් යුතුව යම්කිසි භික්ෂු පිරිසකට ධම් දෙසුවද සිව්සස් අවබෝධයේ පිණිස මේ ඒ භික්ෂුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය. ඒ වගේම තීක්ෂණ ප්‍රඥාවෙන් සීල ධර්මයන් නියමාකාරයෙන් දැක්කද දුටුවද දැක සියල්ලන්ටම ඒ ධම පැහැදිලි කළාද මේ ඒ උත්තමයන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය. අපිච්චතා ගුණයෙන් මේ ශාසනයේ සෝභමානවත් කළ යම් භික්ෂුවක් සිටියාද ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය මේ. ඒ වගේම යම්කිසි භික්ෂු නමක් ලැබිච්ච දෙයකින් සෑහීමකටපත් වුණාද මේ භික්ෂුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාය. හුදකලා වාසයට මහණි ප්‍රිය කළාද රැස් වෙලා කතා බහ කිරීම වලින් කාලය කාදමන්න අකමැති වුණු යම්කිසි භික්ෂුවක් සිටියාද ඒ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය. පාප ගරහිත වූයේ ඇසුරු කරන්න උන්ගේ අකුසලයේ ගතින් දුරු කරලීමට ධෛර්ය සම්පන්නව මේ ශාසනයේ කටයුතු කළ භික්ෂුවක් වේද ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාය. අනුන්ගේ වරද දුටු කල බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් අනුන්ට කරුණ කියා දුන්නෝ ඒ උත්තමයන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාය. අගසරුණු තරතුරු පතමින් ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ දස පෙරුම් දම් සපුරුන් ලද්දේද මේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය. දැන් පින්නතුනි සරියුත් හාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා අතේ තියාගෙන බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට මේ කතාව කියන්නේ මේ ගුණ වර්ණාව. මහණි, ಜಾති 500ක්ම තමන්ගේ පෙරපින් බලයෙන් හිමි වූ මහත් සම්පත් පවා හැර දමා පැවිදි වූයේද මේ ඒ භික්ෂුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාය. මහණෙනි, මහ පොළොව මෙන් නිවසන සුළු භික්ෂුවක් මේ ශාසනයේ සෝභමානත් කළාද මේ ඒ භික්ෂුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාය. යම් භික්ෂුවක් මහණෙනි සිදිනාලද අං ඇති ගවයෙක් මෙන් පරම අහිංසක වූයේද මේ ඒ භික්ෂුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය. මහණෙනි, සඩවල් දරුවෙක්සෙන් ඊ타ත්ම නිහතමානී වූයේ මේ ඒ භික්ෂුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාය. මහණෙනි, කිසි විටකත් කිසිවෙකුට කවර කරුණක් නිසාවත් කිසි වෙලාවක කිපුන් නැති කෙනෙක් තමයි සරියුත් මහරහතන් වහන්සේ මේ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාය. මහණෙනි, පාපිස්නා බිස්නක්සෙන් අහංකාර පරවශන වූයේ මේ ඒ භික්ෂුන් වහන්සේගේ ශාරීරික ධාතුන් මේ බලන්න භික්ෂුවක් නම් මෙන්න මේ විදියට වෙන්න ඕන කියලා සංඝයාට ආදර්ශයක් දුන්න නම් මේ ශාසනයේ ඒ වෙන කවුරුවත් නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ඒ භික්ෂුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාය. ඒ වගේම සිව් පිළිසිබියාපත් පිළිමදව කවර අයෙකුට කවර තැනකද පිළිමදව විමතියක් නොවැටහෙන තැනක් තියෙනවා නම් මාගෙන් අසා දැනගන්න කියලා නිතර සිංහනාද කළ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සුදුවන ශාරීරික ධාතුන් වහන්සේලා බලන්න. මහණෙනි, සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලාට නුඹලා නමස්කාර කරන්න කිව්වා, වන්දනා කරන්න කිව්වා. පින්නතුනි, බුදුහාමුදුරුවෝ සරියුත් තෙරුන් වහන්සේගේ ගුණ කියත්ම ආනන්ද හාමුදුරුවන්ට දේශනාවේ කියනවා ගින්නට හසු විසර යන ගිතෙල් පිඬක් මෙන් විසර ගිය සිතින්
ඇති ආනන්ද හාමුදුරුවෝ පින්නතුනි මෙහෙම කියන්න පටන් ගත්තා. උන්වහන්සේ කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මගේ ශරීරය වැලක් මෙන් අප්‍රාණික වුණා. මට මේ දිශාවන් පව වටහා ගන්න බැරි වුණා. ධර්මයේ ගැන මොනම කියන්නද බුදුහාමුදුරුවනේ. අනේ සරියුත් හාමුදුරුවනේ. මේම කියනකොට බුදුහාමුදුරුව අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් ආනන්ද සාරිපුත්ත නුඹේ සීලය අරගෙන ගියාද? නෑ බුදුහාමුදුරුවනේ. ආනන්ද සාරිපුත්ත නුඹේ සමාධිය අරගෙන ගියාද? නෑ බුදුහාමුදුරුවනේ. ආනන්ද සාරිපුත්ත නුඹේ ප්‍රඥාව අරගෙන ගියාද? නෑ බුදුහාමුදුරුවනේ. එහෙනම් සාරිපුත්ත නුඹේ විමුක්ති රාශිය අරගෙන ගියාද? නෑ බුදුහාමුදුරුවනේ. නමුත් බුදුහාමුදුරුවනේ මම මේ කල්පනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සීලයවත් සමාධියවත් ප්‍රඥාවත් අරගෙන ගියේ නැහැ. ස්වාමීනි භාගතුන් වහන්සේ අපිට සරියුත් හාමුදුරුවෝ කියන්නේ හොඳ අවවාදයක් දෙන කෙනෙක්. ධර්මය අවබෝධ කරගවන කෙනෙක්. උතුම් ගුණයක් දුටුණා දැක්කට පස්සේ අපේ ගුණයක් දැක්කට පස්සේ බුදුහාමුදුරුවනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තරම් සතුටු වෙච්ච කෙනෙක් නෑ බුදුහාන්නේ මේ ශාසනයේ. බුදුහාන්නේ සරියුත් හාමුදුරුවෝ කියන්නේ අම්ම කෙනෙක් කිව්වා. බුදුහාමුදුරුවෝ වදාළ ආනන්ද නුඹටත් භික්ෂුණු වහන්සේලාටත් මීට පෙර මම නොඑක් වාරවලදී කියලා තියෙනවා ප්‍රිය මනාප සීල දෙයකින් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. ආනන්ද හටගත්තා වූ සෑම දෙයක්ම මේ ලෝක විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි. අපි මොන දේ පැතුවත් ආනන්ද කවදාවත් ඒ මරණයටපත් නොවේවා කියන පැතුම ඉටු වෙන්නේ ආනන්ද. ආනන්ද සාරිපුත්ත පිරිනිවන් පෑ මේ මොහොතේ මට වැටහෙන උපමාව නම් මේ ශාසනයේ දැවැන්ත වෘක්ෂයක් නම් ඒ දැවැන්ත වෘක්ෂයේ ආනන්ද අද දකුණු අත්ත කඩාගෙන වැටුණා කිව්වා. දක්ෂිණ ශාඛා වූ සාරිපුත්ත තෙරුණුවෝ පිරිනිවන් පෑවා. දකුණු අත්ත අද කඩාගෙන වැටුණා කිව්වා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු සෑම දෙයකම ස්වභාවය තමයි ආනන්ද විනාශ වෙන එක. ඒ නිසා ආනන්ද තමාම තමාට දීපයක් වෙන්න තමාට තමාව පිළිසරණක් වෙන්න අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණා අනඤ්ඤ සරණා ධම්ම සරණා අනඤ්ඤ සරණා. බුදුරජාණන් වහන්සේ පින්නතුන් ඊට පස්සේ සිහිපත් කළා අග්‍රශ්‍රාවකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා එකම එක තූපයක් හදන්න ස්තූපයක් හදන්න. පසුව පින්නතුනි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවරට වැඩම කරලා ඒ අතරතුරදී තමයි මොගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාලා සති දෙකකට පස්සේ දවස් 14කට පස්සේ තමයි මොගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. බුදුහාමුදුරුවෝ වදාලා මහණෙනි සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම පිරිනිවන් පෑවට පස්සේ භික්ෂු පිරිස හිස්සූ ලෙසක් සෙයින් මට දැනෙනවා කිව්වා. භික්ෂු පිරිස හිස්සූ ලෙස වගේ මට දැනෙනවා. ඒ කියන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන මේ දෙනම හිටපු යම්කිසි ප්‍රදේශයක් පලාතක් තියෙනවා නම් ඒ පැත්ත දිහා මම බලන්න ඕනුනේ නෑ කිව්වා. සාරිපුත්තට මිනිස් සැලකුවේ මහණෙනි බුදු කෙනෙකුට සලකනවා හා සමානවයි කිව්වා. අතීතයේ බුදුවරුන්ටත් මෙවැනි අග්‍රශ්‍රාවකයෝ සිටිය මහණෙනි අනාගතයේ තථාගත බුදුරජාණන් වහන්සේටත් මේ වගේම අග්‍රශ්‍රාවකයන් ලැබෙනවා. ඒ නිසා මහණෙනි නුඹලාද සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම ආදර්ශයට රැගෙන ජීවිත හදාගන්න උත්සාහවන්ත වෙන්න. ඒ අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේටත් හමුවන අග්ග ශ්‍රාවකයන් වහන්සේලා සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වගේමයි කිව්වා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් මොගලන් මහරහතන් වහන්සේත් පිරිනිවන් පාලා මාස 6ක් ගියාට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ පින්නතුනි පරිනිර්වාණයටපත් උනේ. ඒ වෙසක් පුර 15ක් පොහොය දවසකයි. ඉතින් මේ ඉගෙන ගත්ත පින්නතුනි බොහොම සංවේදී දේශනාවක්. එහෙම කිව්වේ මේ ශාසනයේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානව හිටපු සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝකෙන් පින්නතුනි සමුගත්තා.
කෙනෙක්ගේ ගුණයක් දැක්කට පස් සතුටු වුණු භික්ෂූන් අතර අග්‍රම කෙනා තමයි පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ. කිසිම දවසක කිපුණේ නැහැ. බොහෝම අහිංසක ජීවිතයක් ගත කරපු කෙනෙක් උන්වහන්සේ. සරියුත් හාමුදුරුවන්ට මේ ශාසනය උපදින දරුවන්ට දෙන්න බැරි කිරි විතරයි. අම්ම කෙනෙක් ළඟ තියෙන සෑම ගුණයක්ම පින්නතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ තියෙනවා. ඒ නිසා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා තැන්පත් කොට බුදුරජාණන් වහන්සේගේ අනුදැනුම ඇතුව ඒ ඉදිකල සාරිපුත්ත නම් වූ මහසෑයට අපගේ වන්දනීය නමස්කාරය වේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ පින්වත් දූදරු ඒ පවුලේ මුණුබුරු මිනිබිරියන්. ඒ දරුවෝ බොහෝම ශ්‍රද්ධාවෙන් නම් ගම් කිසිවක් නොකියා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ පින්කම සම්පූර්ණ කළේ. එකම අරමුණක් ඇතු ඒ තමයි මීට වර්ෂයකට කලින් මිය පල්ලව සැපත් වුණු වේරහැර බොරලස්ගමුව විසූ කමලා පෙරේරා ආදරණීය ගුරු මෑණියන්ටත් ඒ වාගේ වසර 30කට කලින් මිය පල්ලව සැපත් වුණු එම්.එස්. පෙරේරා ගුරු පියාණන්ටත් පින් අනුමෝදන් කරන්න. මේ අම්මාටත් තාත්තාටත් මේ පින් ලැබේවා. අම්මගේ තාත්තගේ සසර ජීවිතේ පරලොව ජීවිතේ සුවපත් වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය ආબોධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණ බෝධියම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ප්‍රඥා නාලිකාව ඔස්සේ අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවජ සියලු දෙනාටමත් නිර්වාණ බෝධියම සාක්ෂාත් වේවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දේශක්ඛයෝ නිබ්බානං